පටන් ගන්නවා. මට්ට කුණ්ඩලී නැමැති කුඩ මසු පිළ නැමැති දිය පොල් බඩ. පිළ නැමැති දිය පොල් බඩ. හොත්තේ කියන්නේ මෙතන නිදා සිටියා වැතිර සිටියා කියන අර්ථය ගන්න පුළුවන්. බුදුන්ගේ නුවණ දැනට තිත් පෙලක් ඉස්සරහ දාලා උඩට වහගන්න පුතේ. තව තියෙනවා. ඔය ඇති ඈ තිත් පෙලක් ඉස්සරහ දාලා උඩට වැහුවා. දැන් ඔබට පැහැදිලි මොකද්ද මේ ප්‍රශ්නෙට අදාළ මම වෙලාවක මම මේ පළවෙනි දවසේ ඉඳන් මොකද 22 දරුවෝ ඉන්න මේක තාම හිමීට යන්නේ තේරුම් ගන්න ඔය දෙන ටික අරගෙන ආයෙ මෙන්න මුකුත් නැතුව වෙන ඔය උත්තර ලියලා තියෙන්න පුළුවන් පෙරටි මුට්ටුල වගේ ඒව හිතන්න යන්න කොහොම මේක වෙනම කරන්න එච්චරයි මේක ගත්තා ඔය උද්දෘත ටික වෙනම ඒ ටික විතරක් ළඟට ගත්තා ඒකල ඒ දිහා බලන්න තමන්ගේ මනසින් උත්තරේ හදන්න නිර්මාණය කරන්න ඕනේ හරි ඊළඟට බුදුහාමුදුරුවෝ දැන් දකින්නවනේ මේ පුද්ගලයා මට්ට කුණ්ඩලී කියන මේ අසාධ්‍ය මට්ටමේ ඉන්න මරණාට ආසන්න මට්ටමේ ඉන්න මේ මට්ට කුණ්ඩලියාව දකින්නවනේ දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ හිතන විදිහට ධර්මසේන හඳුනලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම හිතන්නේ ඔම් බලන්න බුදුහාමුදුරුවෝ මෙහෙම කල්පනා කරනවා මා එතනට ගිය කල මට්ට කුණ්ඩලියා මා කෙරෙහි සිත පහදවාගෙන කොටගත් අනෙක් පින්කමක් නැත සිත පහදවාගත් පමණකින් මිය ගොතින් තවතිසා දෙව්ලොව 120 ගව්වක් විතර උස ඇති රන් බිමෙනක උපද්දී බුදුහාමුදුරුවෝ මේ මට්ට කුණ්ඩලී දැක්කහම කල්පනා කරනවා මං එතනට යාමින් ප්‍රයෝජනයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ප්‍රයෝජනයක් නැත්නම් වලට යන්නේ නැහැ වඩින්නේ නැහැ තේරුම්න්නේ නැහැ. ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද ප්‍රයෝජනේ? මා එතනට ගිය කල්හි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හිතන විදිහට මේ කියන්නේ දක්වලා තියෙනවා. බුදුහාමුදුරුවෝ එතනට වැඩම කළාම මට්ට කුණ්ඩලී බුදුහාමුදුරුවෝ දකින්න. හැබැයි මට්ට කුණ්ඩලීට නැගිටින්න බෑ. ඇවිදින්න බෑ. අතපය උසවන්න පෙරලන්න බෑ. වසගෙන අන්තිම මරණාසන්නයි. තව නොබෝ වේලාවකින් මිය යනවා. ප්‍රාණය නිරුද්ධ වෙනවා. අන්තිම ආසාද්‍ය මට්ටමේ ඉන්න කියලා හිතා ගන්න ඕරයි. හැබැයි බුදුහාමුදුරුවෝ දකින්නවා තමන් වහන්සේ එතනට වැඩිහාම මට්ට කුණ්ඩලී බුදුහාමුදුරුවෝ දිහා බලලා වඳින්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ සමග සම්මුඛ කතා බහක් කරන්න බැරි වුණා. මට්ට කුණ්ඩලී සිතෙහි ප්‍රසාදයක් ඇති කරගන්නවා බුදුහාමුදුරුවෝ කෙරෙහි. අනේ බුදු පියාණන් වහන්සේ කියන හැම ප්‍රසාදයක් ඇති කරගන්නවා. ආන්ගේ ප්‍රසාද සිත බුදුහාමුදුරුවෝ කෙරෙහි පහළ වෙන ප්‍රසාද සිත හේතු වෙනවා මට්ට කුණ්ඩලීට දිව්‍ය සැප ලබන්න. දෙව්ලොව සැප ලබන්න. දිව්‍ය ලෝකේ සැප ලැබීම පින්කමක ප්‍රතිඵලයක්. කුසල කර්මයක විපාකයක්. පින් කරපු අය අපාය උපදිනවා කියලා නෙවෙයිනේ අපි කියන්නේ. පින් කරන අය උපදින්නේ දෙව්ලොව. එහෙනම් මේ අවස්ථාවත් අපිට ගන්න පුළුවන් නේද මේ ප්‍රශ්නෙට උත්තරය හැටියට. ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ තරු ලකුණ කියලා දාගෙන මේක ලියා ගන්න. බුදුහාමුදුරුවෝ හිතන විදිහට මෙහෙම මා එතනට ගිය කල කිව්වහම ලා යන දන්පදේ. ඒක තමයි කාලය කියන අර්ථය. මා එතනට ගිය කල මට්ට කුණ්ඩලියා මා කෙරෙහි සිත පහදවාගෙන
කොටගත් කියන්නේ කරගත් කියන එකෙන් කොටගත් අනෙක් පින්කමක් නැතත් අනෙක් පින්කමක් නැතත් සිත පහදවාගත් පමණකින් සිත පහදවාගත් පමණකින් මියගොති තව්තිසා දෙව්ලොව මේක අකුරෙන් ලියන්න 120 ගව්වක් විතර 120 ගව්වක් විතර 120 ගව්වක් විතර උස ඇති රන් විමනක උපද්දී රන් විමනක උපද්දී හරි ඒකත් මේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට ගන්න පුළුවන් දැන් කරන ලද කුසල අකුසල කර්ම වලට විපාක ලැබෙනවා ප්‍රතිඵල දෙනවා කියන එක නෙවෙයි අහන්නේ නෑ ඔකත් ගන්න පුළුවන් ඇයි බුදුහාමුදුරුවෝ දිහා බලලා ප්‍රසන්න සිතක් ඇති කරගත්තා ඒක කුසලයක් පිනක් අපිට උනත් ඔය පාරකට යනකොට බුදු පිළිමයක් දකින්නකොට බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරව සිතක් ප්‍රසන්න සිතක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපිට ඒකට පිනක් අත්වෙනවා පිනක් හිතන්න විතරයි තියෙන්නේ එහෙනම් එයා දෙව්ලොව උපදිනවා කියන කල්පනා කරලා තව එකක් මම ගන්නවා මට්ට කුණ්ඩලී කතාවස්තුවෙන් මොකද ඒක දැන් ඔන්න මට්ට කුණ්ඩලී දෙව්ලොවේ ඉපදුනා අදින්න බුබ්බක බමුණ පුතා වෙනුවෙන් අඬනවා වැළපෙනවා මතකයි ඔයාලට දිව්‍ය පුත්‍රයා මට්ට කුණ්ඩලීට වෙස් වලාගෙන පැමිණියා ඇවිල්ලා පෙර ආත්මේ තමන්ගේ පියා වූ අදින්න බුබ්බක බමුණට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා ඒ කරුණු කාරණා අවබෝධ කරගත්තා ඉන් පස්සේ අදින්න පුබ්බක බමුණා දන් දීමට යොමු වෙනවා බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ එක්සුන් වහන්සේට දානෙ පිළිගන්නවා ඒ දානෙ පිළිගන්න දැන්ට දිව්‍ය පුත්‍රයාත් පැමිණියා අවසානයේදී දිව්‍ය පුත්‍රයා සෝහන් මාර්ගයටපත් වෙනවා අදින්න පුබ්බක බමුණා මහා ලෝභයේ ලෝභකම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ තමන්ගේ එකම පුතා මරණාසන්න මොහොතේදී බෙහෙදක්වත් කළේ නැහැනේ මහා මසුරෙක් හැබැයි එයා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා දන් දීලා දන් දීම කුසලයක් බණ ඇසීම කුසලයක් එතකොට බුදුහාමුදුරන්ට දන් දුන්නා අදින පුබ්බක බමුණා බණ ඇහුවා එතන හිටපු බොහෝ දෙනෙක් දිව්‍ය පුත්‍රයාත් බණ ඇහුවා ඒ නිසා එයාලට ලැබුණා විපාකය මොකද ලැබිච්ච විපාකය සෝහන් මාර්ගය ලැබුණා නිවන් දකින්න අපි පසු කළ යුතු උපාධි හතරක් තියෙනවානේ බුදුදහමට අනුව සෝහන් සකු르දාගාමි අනාගාමි අරහත් ඒකේ පළවෙනි පියවර තමයි සෝවාන් සෝවාන් ඵලය ලැබීමට හේතු උනේ පින මොකද්ද බුදුහාමුදුරන්ට දන් දීම සහ බණ ඇසීම අන්න කුසල කර්මයක් කළා ඒකට විපාකي ලැබුණා මෙන්න මේ ටිකක් ගන්න පුළුවන් ලියා ගන්න මට්ට කුණ්ඩලී දෙව්පුත් මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දෙව්පුත් දහසක් ණය නැමැති ණය කියනකොට ණයන්න දන්තජ වසන්ත ණයන්න දන්තජ දහසක් ණය නැමැති ණය කියන්නේ න්‍යාය කියන තේරුම දහසක් ණය නැමැති රුවන් ඔබා කළ රුවන් කියන්නේ මැණික් ඒකනේ අරහෙට අපි රුවන් පුරේ කියන්නේ මැණික් පුරේ රත්න පුරේ රුවන් මැණික් දහසක් ණය නැමැති රුවන් ඔබා කළ කියනකොට ණයන්න මූර්ධජ කලා වූ සෝවාන් ඵල නැමැති ඵල පයන මහ ප්‍රාණ සෝවාන් ඵල නැමැති මිනි කොඩොල්ලා මිනි කියන්නේ මැණික් කොඩොල් කියන්නේ කුණ්ඩලාභරණ මිනි කොඩොල් කියන්නේ මැණික් කන් පළදා මිනි කොඩොල්ලා ලා කියන්නේ දාන මිනි කොඩොල්ලා සැරහින මිනි කොඩොල්ලා සැරහින කියන්නේ සැරසුණා
ත්‍යාග අදහස් මේ කතා කරන්නේ අදින්න පුබ්බක ගැන. එතෙන්ද බද්ද කියලා ලියන්නේ. ත්‍යාග අදහස්. මදකුත් ඒ අවදියට නැති. පොඩ්ඩක්වත් තිබෙන්නේ නැති. මදකුත් ඒ අවදියට නැති. අවදිය ගයන මහ ප්‍රාණ. මදකුත් ඒ අවදියට නැති. අදින්න පුබ්බක නම් බමුණුද අදින්න පුබ්බක නම් බමුණුද සෝවාන් පෙළෙහි පිහිටා සෝවාන් පෙළෙහි ඵලයෙහි සෝවාන් පෙළෙහි ඵලයෙහි සෝවාන් පෙළෙහි පිහිටා ත්‍යාගී විය කියන්නේ දන් දුන්නා ත්‍යාගවන්තයෙක් වුණා ත්‍යාගී විය right එහෙනම් මගේ පුතේ මට්ට කුණ්ඩලී කතාවස්තුවෙන් මම කොටස් කීපයක් ගත්තා ඒවල් ලස්සනට කාලය ගොඩක් දැන් මම උගන්වන්න ගොඩක් කාලය ගත්තා මම දන්නවා ඒක 21 පන්තියේ දරුවෝ විතරක් මේ දේශනේ ඉස්සරහ හිටියනම් මම මේ වෙනුවට මේක කරලා ඊළඟ ප්‍රශ්නයකට ගිහිල්ලා නමුත් 22 දරුවෝයි දෙකම බද්ධ කරලා මේ යන්නේ හින්දා මම මේක ගත්තා මේක රිවිෂන් එක තියරි නෙවෙයි තියරි මම වෙනම 22කට වෙනම 21කට වෙනම කරගෙන බය වෙන්න එපා එතකොට ලස්සනට උත්තරේ ලියන්න. අපූර්වට උත්තරේ ලියන්න. පිළිවෙලට උත්තරේ ලියන්න. මේ ගමන ගැටලුවක් නැහැ. ඔය උත්තරේ ලියලා මම මේ මාසෙම තව දවසක ඔයාලට දෙනවා ව්‍යාකරණය හා සම්බන්ධ වටිනා ටියුට් එකක් දෙනවා. නිබන්ධන පොතක්. ඒ පොත දෙන දවසේදී ඇවිල්ලා මෙහෙන් ගෙනියනකොට මේ ලියන උත්තර ටික එදාට පිට ගෙනත් දීලා යන්න ඕනේ. ලස්සනට ලියන්න. මෙච්චර මට කියන්නේ. හොඳට ලියන්න. දැන් උත්තරේ සම්පූර්ණද? නැහැ. ඒ අසම්පූර්ණ. කතා දෙකෙන් පිළිතුරු ලියන්න තිබේ. එකකින් විතර ලියුවට සම්පූර්ණ නැහැ. කතා දෙකම ගන්න. එහෙනම් සද්ධර්ම රත්නාවලිය අපිට තියෙන ඊළඟ කතාව තමයි කුණ්ඩලකේසී කතාව. ඒ කුණ්ඩලකේසී කතාව ගත්තාම ඒ කුණ්ඩලකේසී කතාවේ කතා සාරාංශය මගේ දරුවන්ට මම පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. තුට්ටක් එක සිටු දේවි කුමරියක් හිටියා. හරි ලස්සනයි, තරුණයි, අවුරුදු 16. එයා අනාචාරයට පැටලෙයි කියලා දෙමව්පියෝ ඇය තට්ටු 7යි ගෙදර උඩුමහලේ කාමරයක සුරක්ෂා කරනවා. මැනවින් රැක බලා ගන්නවා 16ක් විතරක් යොදවලා. ඔය පසුබිම තුල මරන්න ගෙන යන හොරෙක් දැකලා ඒ හොරා කෙනෙක් පින්බැඳ මේ සිටු දියණිය කුමරිය ඔහු වෙනුවෙන්ම ඔහු ලබා ගැනීමටම වෙරදා දෙමව්පියන්ට දරු දුක හින්දා මෙයා අර හොරා උපක්‍රමශීලීව අල්ලස් දීලා ගෙනල්ලා බඳලා දෙනවා. හැබැයි හොරාට මේක සැපතක් නෙවෙයි. හොරා කාපේ කාට ප්‍රතිතම තමයි තියෙන්නේ. එයා සැලසුමක් හදනවා මේ කුණ්ඩලකේසියව මරලා ඇගේ කනකර ටික ආභරණ ටික අරගෙන පලා යනවා. හැබැයි කුණ්ඩලකේසිය මොකද කරන්නේ? හොරාට වඩා ඉක්මන් වෙලා හොරාව ගලා පල්ලයට හෙන්නලා මරලා දාලා ඇය ගිහිල්ලා මහාන වෙලා බණහාලා භාවනා කරලා නිවන් දකින්න. ඔක තමයි කුණ්ඩලකේසී කතාවේ ඉතාම කෙටි සාරාංශයෙන් කිව්වොත්. එතකොට මේ කුණ්ඩලකේසී කතා පුවතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකක්ද? අර සොරා කුණ්ඩලකේසී විවාහපත් කරගත්තානේ. දැන් කුණ්ඩලකේසී ඉතින් අනේ Tamante මේ අලුතින් ලං කරගත්ත සැමියාත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන, හොඳ ගෘහ ජීවිතයක් ගත කරන්න ඕන කියලා උතුම් මහත්යක් වෙනවා මේ සිටු කුමාරිකාව. ඔහුගේ සිත් ගන්නට. හැබැයි හොරාගේ හිතේ එහෙම නෙමෙයි. මය මරලා මගේ කන කර ආභරණ ටිකක් අරගෙන කවද්ද මම මෙතන යන්නේ කියලා කල්පනා කර කර ඉඳලා සැලසුමක් යනවා. මොකද්ද අදපු සැලසුම? තමන් හොරු හෙළන ගල් පර්වතයේ වතන දෙවියන්ට බාරයක් වුණා. ඒ බාරය දෙන්න විදිහක් නැහැ නේ කියලා කිව්වා. කිව්වහම සිටු කුමරිය ඇහුවා ඉතින් අපි බාරය දෙමු. ඒ පිටේනිය පුදමු. දෙවියන්ට මෙච්ච ඒ පූජාව කරමු. මොනවද උනේ? ලදපස් මල් ලෝණ
පැන් නොමුසු කිරිබතක් ඕන. පැන් මිශ්‍ර වෙච්ච නැති ජලයේ මිශ්‍ර නොවුණු කිරිබතක් ඕන කිව්වා. රයිට්. හදාගෙන ඉන්න. කියලා හදාගෙන ගියා. පොරගල් ගෙඩිය උඩට ගියන් පස්සේ ඇය පූජාව පවත්වන්න කියලා කියනවා. මට මතක් වෙන්නේම නිධානය කියන චිත්‍රපටිය. මේ වගේම ලස්සන තැනක් තියෙනවා. එම අපූර්ව සුන්දර තැනක් තියෙනවා. ගාමිණී ෆොන්සේකා මාන්නී ෆොන්සේකා තමයි චරිත දෙකට පනපෙන්නේ. ඇය දන්නේ නැහැ. ගාමිණී ෆොන්සේකා ඇයව මරලා තමන්ගේ බිරිඳ නිධානය ගන්න තමයි උත්සාහ දරන්නේ. ඇයි බොහෝම සත්‍යේතනාවෙන් ඉන්නවා පූජාව පවත්වනවා. හැබැයි සිද්ධ වෙන්නේ මොකක්ද? ගාමිණී ෆොන්සේකා ඇයව ඉහින් ගන්න මරණය. ඒක මට මතක් වෙනවා. ඒ වගේ හරි ලස්සන තැනක් තමයි මෙතන. ඇයි දන්නේ නැහැ. ඇයි කියන්නේ? පිදේනිය පුදන්න. පූජාව තියන්න කියලා කියනවා. මට පිදේනියෙන් කම් නැත. මට පිදේනියෙන් වැඩක් නැහැ. මං ඔබව මරලා ඔය කනකර ආභරණ රැගෙන යන්න මම මේ දැහැත්ති වෙන්නේ. දීපං ඔය සියල්ල කියලා කියනවා. කියනකොට ඈ කල්පනා කරනවා පුදුම වැඩක්. මම මෙච්චර ආදරය කළත් මේ මිනිසයාගෙන් මට කිසිම ආදරයක් නැහැ. හොඳ වැඩක් කරන්න ඕනේ කියලා. ඔහුට වඩා ඇය ප්‍රඥාශීලී වුණා මෙතෙන්. ඒකල මොකද දන්නවද? ඒක විස්තරයක් තියෙනවා. ඇය උපක්‍රමශීලීව ඔහු ගලපල්ලෙහාට හෙල්ලලා ඔහු මරලා දානවා. ඉතින් ධර්මසේන හාමුදුරුවෝ මෙන්න මේ වගේ යෙදුමක් භාවිත කරලා තියෙනවා. ලියන්න එපා අහගන්න. සිටු දිවනියෝද සොරුන්ගේ අකුසල් නැමැති සතුරා රූපකයක් නේද? අකුසල් නැමැති සතුරා සහාය කොටගෙන සොරුන් ගලෙන් හෙලාලා Tamanගේ කුසල් නැමැති මිත්‍රයාණන් සහාය කොටගෙන තුමෝ ගැලවීගෙන ඒ දිග ගත්තොත් ඇති. මෙතන රූපක පද දෙකක් ආවා. එකක් අකුසල් නැමැති සතුරා, අනික කුසල් නැමැති මිතුරා. රූපක පද දෙකයි. ඒක කතාව සිත් ගන්නා පරිදි ඉදිරිපත් කිරීමට භාවිත කරපු එක උපක්‍රමයක්. ඒක වැදගත්කමක් තියෙනවා. ඒක පළවෙනි කාරණා. ඊළඟට මට කියන්න ditta ධම්ම වේදනීය කර්ම කියන එකක් මේ දරුවෝ ජීවිතේ කවදාකවත් අහලා නැහැ. ditta ධම්ම වේදනීය කර්ම අහලා තියෙනවා. මොනවද ditta ධම්ම වේදනීය කර්ම කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ? කෙනෙක් කරන හොඳ හෝ නරක හෝ ක්‍රියාවන්ට මේ ආත්ම භාවයේදීම විපාක, මේ ආත්ම භාවයේදීම ලැබෙන ප්‍රතිඵල වලට අපි කියනවා ditta ධම්ම වේදනීය කර්ම. අපි දන් දෙනවා කියන්නේ දන් දුන්නොත් මේ ආත්මයේදීම ඒ දෙන දන් වලට පිනක් ලැබෙනවාමයි. පරලොවටත් ලැබෙනවා. මේ ආත්මේ එක 8කට බෙදුණු 8න් එකක් හරි ලැබෙනවා. දන් දුන්නොත් මේ ආත්මෙ ලැබෙනවාමයි. ඒක මම හොඳටම අත්විඳින කාරණාවක්. මම හරියට දන් දෙන මිනිස්සෙක්. ඒ හින්දා ඒව ditta ධම්ම වේදනීය කරනවා. පව් කරා කියන්නකො. ඒත් එහෙමයි. අහන්න කැමති නම් මම එකක් කියන්නම්. කමක් නැද්ද? මම ඉස්සර හිටපු පැත්ත වෙනස් කරන්න හේතුුනේ ඒකයි. මම ඉස්සර හොඳ ලස්සන වටපිටා දර්ශනයේ තියෙන කොටසක් ගත්තා මගේ පදිංචිය පිණිස. විවාහපත් වෙලා පදිංචිය පිණිස එහෙම කොටසක් මම ගත්තා. බලපුවාම ඉස්සරහා ලොකු කඳු වලල්ලක් පේන්නේ. ලස්සනයි. අය කියන දෙයක් නේ. හරියම ලස්සනයි. කෝච්චිය යනවා පේනවා. කැලණි ගඟ ගලනවා පේනවා. ඊළඟට හරි ලස්සනයි. ඊළඟට හරිම ලස්සනයි. පල්ලෙහා තිබ්බ වන රෝග. ඒ වනාන්තරයේ හිටිය මෝරංචුව. ඒ මෝ අපේ ගෙට පහළ ගෙදරට අපි මායි නෝනයි හිටියේ එතකොට අපේ දරුවෝ හිටියේ. අපි දෙන්න විතරමයි හිටියේ. පල්ලෙහා ගෙයක් තියෙනවා ඒ ගෙදර නැන්දා. අර හැලි වලට වතුර දීලා තියෙනවා. මෝ රංචුව දවල් කාලේ එනවා වතුර බොන්න. පැටවෝ එක්ක ඇවිල්ලා අර චූටි නමුට හොල්ල පැටවුන්ට ආරක්ෂාවක් දීගෙන වතුර දීලා එයාලා යනවා. මම කියන්නේ අපේ මගේ නෝනාත් කන්ද උදේ ඉඳගෙන අපේ ගෙදර ඉඳගෙන අර දර්ශනේ බලන ඉන්න උතුම් මිහිරක්. දවසක් අපි දෙන්න පාඩම් කරලා ඉන්නවා පොත් කියවනකොට
දොස් කැලිය මහා සද්දයක්. අපේ ගෙට එහා පැත්තේ හිටියා නිකන් වල් වැද්දෙක් වගේ මිනිස්සෙක්. තරුණෙක්. හොඳ තරුණෙක්. මෙයා අඩියට දෙකට මෙහෙම දීපු හති දාගෙන මම දැක්කා. එයාගේ නෝනා හිටියේ ඒ වෙනකොට දරුවෙකුත් ලැබෙන්න. මම මේක කියනවා නරකයි කියලා හිතන්න මොකක් හරි දෙයක් මම මේ කියන්නේ. දරුවෙකුත් ලැබෙන්න හිටියේ. ගට්ට බඩ ගන්න අර එහෙම දිව්වා. ඊපස්සේ මම නෝනාට කිව්වා මොකක්ද දන්නේ අර යකා මෙහෙන් දුවනවා පල්ලෙහා මෙහෙම සද්දයක් ඇහෙනවා. මොකක්ද දන්නේ කියලා. ඊට එන කුතුහලයක්. ටික වෙලාවක් යනකොට අර දුවගෙන ගිය මිනිස්සයා කර දෙපැත්තේ මෙහෙම දාගෙන එනවා. අර මුවන් අතර එක්කෙනෙක්. මෝ අතර එක්කෙනෙක්. මඳු ගහන. මන්දට අහු වෙලා. බෙල්ල මෙහෙම එල්ලෙනවා. මෙහෙම මම බලන්න එක පව කරානේ මගේ ඇස් එක්ක කියලා හිතුණා. බෙල්ල මෙහෙම කඩාගෙන ඔන්නෝම හෙල්ලෙනවා. මැරෙන්න පණ ගිහින්. මෙහෙම කර ගහගෙන ඇවිල්ලා. උඩා හිටියා ඒකටම ගැලපෙන තව චරිතයක්. දෙන්නත් එක්ක එහා පැත්තේ තියාගෙන. hina වෙවි. තවත් જાති කරමින් වෙන්න ඇති. මේකා මස් කළා. මස් කළා මට කතා කරලා කිව්වා මෙහෙම කිව්වන් කොහේ. අපි මස් කන්නේ මම ඒක ප්‍රතික්ෂේප කරනවා. එදාට පහවදාම ඒ පැත්තේ හිටියා කෙනෙක් මං කිව්වා ලක්ෂ්මන් අයියා කියලා නම කියන්නම්. මං කියන්නේ අයියා මම මේ ගේ විකුණනවා. කීයට හරි කමන්නේ මේ ඉඩමයි ගේ ගන්න කවුරු හරි ඉන්නවා නම් මට හොයලා කියන්නකෝ කියලා මම කිව්වා. සති දෙකක් ගියේ නෑ කෙනෙක් අඬ ගහගෙන ආවා. පාඩුවට මගේ ඉඩමයි ගේ විකුණලා මම ඒ පරිසරයෙන් ඇවිල්ලා කිසි කාලයක් කිසියම් ගෙදරක ඉඳලා ඊට පස්සේ වෙන පරිසරයට යෝග්‍ය මේ ජීවත් වෙන්න යෝග්‍ය පරිසරයක් සහිත දෙයක් තමයි වාගෙන දැන් මම ওই ගේ දොර හදාගෙන ඉන්නේ ඒක හරි ලස්සනයි. අර මිනිසයා කරේ පාපය. ඔයා දන්නවද දැන් එයාට මොකද වෙලා තියෙන්නේ කියලා? එයා ගල් බෝර ගන්නවා. බෝරයක් දානවා. බෝරේ දාලා ඒක ගිනි තිබ්බහම කිසියම් වෙලාවකදී ඒක පුපුරන් තිබේ. බැලුවා බෝරේ කියලා බෝරේ පුපුරන්නේ නැහැ. මොකද දන්නේ නැහැ කියන ළඟට ගියා. කට්ටිය කිව්වා යන්න එපා කියලා. නෑ ඒක පුපුරන දැන් පුපුරන්න වෙලානේ කියලා මෙහෙම කරලා බලනකොට බෝරේ මතුණා. ඇස් දෙකම අන්ධයි. ඇස් දෙකම මේ වෙනකොට අන්ධයි. පැහැදිලි. මේ වෙනකොට ප්‍රතිකාර ගන්න පේරාදෙනියේ ඉස්පිරි ගහයි. දොස්තරලා කිව්වලු එක ඇහිට යන්තම් පෙනුම අරන් දෙන්න පුළුවන් අනිත් එහෙනම් කීයටවත් ගන්න බැරි සම්පූර්ණ විනාශ වෙලා කියලා. ඒවට අපි කියන්නේ මොනවද කියලාද කියන්නේ කඩේ. ditta dhamma vedaniya karma. ඒවට අපි කියන්නේ මොනවද කියලා පුතේ? ditta dhamma vedaniya karma. මේ ආත්මෙම අපි පාපයක් කළොත් විපාකෙ දෙනවමයි. හොඳ දෙයක් කළොත් විපාකෙ දෙනවමයි. පැහැදිලි? දැන් මට ඔය ලැබෙන්නේ මං දන් දෙන්නේ. මම හරියට දන් දෙන්නේ. හොයන්නේ දන් දෙන්නේ. කොහෙද බින්කමක් තියෙන්නේ කොහෙද මේ සාංගික බින්කමක් තියෙන්නේ පිළිකර ටික මං ගෙනිහිම දෙනවා. මං ඒ වගේ මහා පින් කරනවා. මට ලැබෙනවා. ඒව ditta dhamma vedaniya karma. දැන් මට කියන්න කුණ්ඩලිකීති කතාවේ සොරා කලේ යහපත් ක්‍රියාවද අයහපත් ක්‍රියාවද අර ලස්සන අර හොඳ අර තරුණ දරුවා මේ මිනිසයා මරණින් මුදවගෙන මේ සැප දීගෙන බලාගෙන ඉන්නවා. හැබැයි ඇයව මරන්න සැලසුම් කරනවා. කරේ හොඳ ක්‍රියාවද නරක ක්‍රියාවද? නරක ක්‍රියාව. ඒ නිසා එයාට මොකද උනේ මේ ආත්මෙම ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වුණා. ditta dhamma vedaniya කර්මයකට නෙවෙයිද මේ පුද්ගලයා මුණ පෑවේ? ditta dhamma vedaniya කර්මයකට. එහෙනම් කෙනෙක් කිසියම් කුසල හෝ අකුසල හෝ ක්‍රියාවක් කළොත් ඒ පුද්ගලයාට මේ ආත්මේ හරි පසු ආත්මයක හරි ඒකට විපාකය ලැබෙනවා කියන එක බොහෝම ලක්ෂණට ඉදිරිපත් කරලා තියෙනවා. එමනේ එහෙනම් කුණ්ඩලකේදී කතාවෙන් මෙන්න මේ උපුටණය ගන්න. සිටු දුවනියෝද සොරොන්ගේ අකුසල් නැමැති සතුරා. සොරොන්ගේ අකුසල් නැමැති සතුරා.
සහාය කොටගෙන සොරු ගලින් හෙලාලා මැදලා යන මූර්ධය. සොරු ගලින් හෙලාලා තමන්ගේ කුසල් නැමැති මිත්‍රයා නම් සහාය කොටගෙන තුමු ගැලවීගෙන සිතන්නාහු ඉත් වෙලා ඉස්සරහට දාලා උදුරුත වහන්න right. දැන් මේදී කරුණු දෙකක් ඔයා පෙන්වුම් කරන්න. එකක් සොරුන්ගේ අකුසල් නැමැති සතුරා රූපකයා. තමන්ගේ කුසල් නැමැති මිත්‍රයා ඉරිගහ ගන්න රූපකයා. එතකොට අන්න සිත් ගන්නා පරිදි ඉදිරිපත් කරන්න තමයි මේ රූපක පද කිනීම භාවිත කරලා තියෙන්නේ ධර්මසේන හාමුදුරුවෝ. එක. ඊළඟට මේ පුද්ගලයාගේ මරණයට හේතුව මොකක්ද දන්නවද? අකුසල් නැමැති සතුරා. සොරාගේ අකුසල කියන සතුරා තමයි මෙයාගේ මරණයට හේතුව. අකුසලයේ සතුරා. අකුසලයේ තමයි මෙයාගේ මරණයට හේතු වෙන්නේ. එයා කරපු නරක දෙයක් තමයි මෙයාගේ මරණයට හේතු වෙන්නේ. අකුසලයේ. ඊළඟට කියන්න ඕන මේක ditta ධම්ම වේදනීය කර්මයක්. ditta ධම්ම වේදනීය කර්මය කියන්නේ මොකක්ද? මේ ආත්මෙම විපාක ලැබෙන දේ. ditta ධම්ම වේදනීය කර්ම. ඊළඟට මම තව එකකින් මේ ප්‍රශ්නෙට අදාළ විස්තර කතන ඉවර කරනවා. ඒකයි තව එකයි ගන්නේ. ඔය කුණ්ඩලකේසී කතාව අවසානයේ නිමාවේදී ධර්මසේන හාමුදුරුවෝ ලොකු විස්තරයක් කරනවා. දිග විස්තරයක් කරනවා. පින් කළොත් මෙන්න මෙහෙම වෙනවා, පව් කළොත් මෙන්න මෙහෙම වෙනවා කියලා විස්තරයක් කරනවා. ඒක මම උපුටණයකින් තොරව පැහැදිලි කිරීමක් හැටියට විතරක් කරනවා. මොකද්ද විස්තරය? ගැල් කියනව මේ දරුවෝ දන්නවනේ කරත්ත. ගැල කරත්ත දන්නවනේ. දැන් අඩුයි. ඉස්සර තිබ්බා. ගැල්. දැන් මේ ගැල අදින ගුණා ඉන්නේ ඉදිරියේ. හරිනේ? ඒ වියගා මත ගුණාගේ මෙතන තියලා ඉතින් එයා ඇල්දගෙන යනවා. මේ ගවයා යන මානයේ දිගටම අනිවාර්යයෙන්ම දෙකක් මෙහෙම පෙරලි එනවා පස්සේ. මොකක්ද දෙක? රිය සක. රිය කියන්නේ රිය තමයි, සක කියන්නේ රෝදය. සක. රිය සක මෙහෙම පෙරලි එනවා. ගවයා පසුපස මෙහෙම එනවා. රිය සක එනවා. ඒක ඔළුවේ තියාගන්න. හිරු පායලා තියෙන දවසක අපි ගම්පල හිටියා, නාවල පිටියේ හිටියා, මයංගනේ හිටියා, මහනුවර හිටියා, කොළඹ හිටියා, පිට රටක හිටියා. අපිට අනිවාර්යයෙන්ම අපි ළඟ ඉන්නවා මෙහෙම බලපුවාම අපේ යයි සම්මත කෙනෙක් ඉන්නවා. අපි ජපානි ගියාගෙන අපි අඳුරු කිසි කෙනෙක් නෑ. කවුරුත් නෑ. හැබැයි අපි අඳුරුනේ කෙනෙක් අපි ළඟ ඉන්නේ මාත් එක්ක. කවුද? හෙවනේ. කවුද ඉන්නේ? හෙවනේ. ධර්මසේන හාමුදුරුවෝ කුණ්ඩලකේසී කතාව අවසානයේදී කියනවා, සඳහන් කරලා තියෙනවා යමේ කරන ලද කුසල අකුසල කර්ම ගවයා පසුපස එන රිය සකමින් එනවා. හොඳ නරක දෙක තමා පසුපස හරියට එනවා. කොයි වගේද? ගවයා පසුපස එන කරත්ත රෝද දෙක වගේ. මොකෙන් බේරුණත් ඒකෙන් බේරෙන්න බැහැ. දැන් දරුවෙක් උපදිනවා. උපදිනකොටම දරුවාගේ ඇඟේ නූල් පොටක්වත් නැහැ පුතේ. නිලෝදයක් නැහැ. නිල්ලෝම දෙයක් නෙවෙයි, නිකන් මස් ගුලියක් උපදිනවා. හැබැයි මෙයා ළඟ දෙයක් තියෙනවා. මොනවද? එයා සංසාරේ කරපු පින පව මෙයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපේ ආගමට අනුව විග්‍රහය ඒකයි. මේවා ඉතින් ගුරු කෙනෙකුත් ඉන්නවා. ඉතින් මට අපිට කරන්න දෙයක් නැහැ. මම නම් මෙතන ඉන්නවා. ඒවා අපිත් එක්ක බැඳලා තියෙනවා.
එහෙම තියෙනවා. එතකොට අපි පින්කමක් කළොත් හොඳ වැඩක් කළොත් හරියට අපේ හෙවණැල්ල වගේ අපිව අත්හරින්න නැතුව එයා අපිත් එක්ක ඉන්න හැමදාම. හෙවණැල්ල වගේ. එහෙනම් කුණ්ඩලකේසී කතාව අවසානයේදී ධර්මසේන හාමුදුරුවෝ ඉදිරිපත් කරන මෙන්න මේ අදහස උපමා ආශ්‍රිතව රූපක පද ආශ්‍රිතව සිද්ධාන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් කරනවා. කරන ලද කුසල අකුසල කර්මවලට විපාක තමා සමගම බද්ධව පවතින වග. ඒක මෙන්න මෙහෙම ලියා ගැනීම කරන්ට මම දෙන්නම්. ලියා ගන්න. ධර්මසේන හිමි වේගෙ ලියා ගන්න. කුණ්ඩලකේසී කතා පුවත නිමා කරන තැන අවසන් කරන කියලා දාන්න. නිමා කරන තැන අවසන් කරන තැන. යමෙක් කරන ලද පින්පව් හොඳ නරක කුසල අකුසල ඕන එකක් දාන්න. යමෙක් කරන ලද කුසල අකුසල කර්ම වලට විපාක ගැල අදිනා ගවයා පසුපස එන. ගැල අදිනා ගවයා පසුපස එන. රිය සකමෙන් තමා අත්නොහරින බව. රිය සකමෙන් තමා අත්නොහරින බව. දක්වන අතර දක්වන අතර කෙනෙකු කරන ලද කුසල ක්‍රියාවට කෙනෙකු කරනු ලබන කුසල ක්‍රියාවට විපාක තමා සමග නොවෙනස්ව සිටිනා. තමා සමග නොවෙනස්ව සිටිනා. ඡායාව කියන්නේ සෙවණ. ඡායාව මේ අත් නොහරින බව දක්වයි. අත් නොහරින බව දක්වයි. අත් නොහරින බව දක්වයි. දැන් මගේ පුතාලට දුවලට මම මේ කරපු පැහැදිලි කිරීම මම බොහෝ වේලාවක් ගත්තා. හැබැයි ඊළඟ ප්‍රශ්නෝත්තරයේදී මම ඒ තිතින් බෑනේ එහෙමත් බෑ. ඉතින් අපේ දරුවන්ට පැහැදිලි කරන්න ඕන. නැතුව ලියන්නේ කොහොමද නේද? දැන් ගත්තනේ පුතේ අමුද්‍රව්‍ය ටික දැන් ඔයාලගේ තියෙනවනේ. නේද? දැන් පරිප්පු වෙනම තියෙනවා. ලුණු මිරි 3-5 ආදී වෙන වෙනම තිබ්බට උක රසවත් වෑංජනයක් වෙන්නේ නැහැ. ඒ රසවත් වෑංජනයක් වෙන්න අර පරිප්පු ටික දාලා අර 3-5 ටික දාලා මිරි ඒ අවශ්‍ය දේවල් දාලා පදම ටික රත් කරගත්තාම රසවත් වෑංජනයක් වෙනවා. නැත්තම් ඔය වෙන වෙන තිබ්බහම ඔක රසවත් වෑංජනයක් වෙන්නේ නැහැ. දැන් ඔබලඟ තියෙන්නේ ඒ අමුද්‍රව්‍ය ටික තියෙනවා. අමුද්‍රව්‍ය ටික තියෙනවා. මේ ප්‍රශ්නෙට රසවත් ප්‍රශ්නෙට පිළිතුරු ලබන්න ඕන අමුද්‍රව්‍ය ටික තියෙනවා. ඔයා කරන්න ඕනේ මේ අමුද්‍රව්‍ය ටික මුසු කරලා අර රසවත් වෑංජනයක් හදනවා වගේ රසවත් උත්තරයක් දෙන්න. එතකොට මේ වෙනකොට ඔයාලා ඔළුවට ගන්න ඕන ඔව් මම අද මේ වැඩේ කරනවා. හැබැයි ඉතින් තව ටිකකින් බැ වෙන දවසක කරනවා කියන්න එහෙම නම් එපා. සමහර ලංකාවේ චිත්‍රපටි බලනවා. චිත්‍රපටි බලන ඉන්නකොට හිතනවා දැන් ගිහලා රට පෙරලන්න ඕන කියලා. ෆිල්ම් එක බලන එළියට ඉන්නකොට බාද බෑ වෙන දවසක පෙරලනවා කියලා හිතනවා. ඒ වගේ නිකන් එකපාරට උද්‍යෝගයක් ඇති වෙනවා සෝඩා බෝතලේ වගේ එකපාරටම ඒක බැහැලා යනවා. එහෙම නෙවෙයි.
එහෙනම් ඔබ මේ දේශනාවට අහුම්කම් දීලා ඉන් අනතුරුව ඔය ප්‍රශ්නෙට ලස්සන සාරපූර්ණ උත්තරයක් ලිවීම කරන්න ඕනේ. ලස්සන උත්තරයක් ලිවීම කරන්න ඕනේ. මම හිතනවා ඔබ තමුන්වහන්සේට එක වගකීමෙන් කරන්න පුළුවන්කම තියෙනවා කියලා හිතනවා. ආයුබෝවන් සියලු දෙනාට. ආ